ආදරණීය දරුවනේ ශුද්‍රජීවී ආකාර සම්බන්ධයෙන් අපි සිද්ධාන්තමය කරුණු සියල්ලම ඉගෙනගත්ත නිසා මම තවත් පරිච්ඡේදයකින් ඔබට මෙහි ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන ආකාරය කියලා දෙන්නයි දැන් සූදානම් වෙන්නේ. අපි ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරන ඔබට මේ දක්වා අපි සාකච්ඡා කරපු ශුද්‍රජීවී ආකාර යටතේ අහන්න පුළුවන් විභාගෙදී හොඳම ප්‍රශ්න ටික. දැන් දරුවනේ පළවෙනි ප්‍රශ්නේ බැක්ටීරියාවල මූලික හැඩ ආකාර 3 නම් කරන්න. දැන් බැක්ටීරියාවලට මූලික හැඩ ආකාර 3ක් තියෙනවා. එකක් තමයි ගෝලාකාර හෙවත් කොකුස. ඊළඟට දණ්ඩාකාර හෙවත් බැසිලස්, සර්පිලාකාර හෙවත් ස්පිරිල්ලුම් කියන හැඩ. ඉතින් මේ හැඩ ආකාර 3 තමයි ඔබෙන් පිළිතුරු වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙවැනි ප්‍රශ්න අපිට ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයට නිතරම අහන්න පුළුවන් ප්‍රශ්න. ගෝලාකාර හෙවත් කොකුස. මේ වචන දෙකම අපි ලියමු. සාමාන්‍ය සිංහලෙන් කියන පදේ සහ ඒ විද්‍යානුකූලව යොදා ගන්න වචනය. දණ්ඩාකාර හෙවත් බැසිලස. අවසාන වශයෙන් සර්පිලාකාර හෙවත් ස්පිරිල්ලුම්. ස්පිරිල්ලුම්. යනුව පළවෙනි ප්‍රශ්නය බැක්ටීරියාවල මූලික හැඩ ආකාර 3යි. ගෝලාකාර නැත්නම් කොකුස, දණ්ඩාකාර හෙවත් බැසිලස, සර්පිලාකාර හෙවත් ස්පිරිලුම් කියලා කියන්න පුළුවන්. එhmenan දරුවනේ අපි දෙවන ප්‍රශ්නයට යොමු වෙමු. කොකුස බැක්ටීරියාවන්ගේ සෛල සැකසුම් වල ආකාර මොනවද? කොකුස බැක්ටීරියාවන්ගේ සෛල සැකසුම් වල ආකාර. දැන් තනි ගෝලාකාර බැක්ටීරියාවක් මෙහෙම ඉන්නවා නම් අපි ඒ වගේ සමාජිකයෙක්ට කියන්න දරුවනේ මොනොකොකුස කියලා. මොනොකොකුස. දැන් මේ මොනොකොකුස ඇති වෙන්නේ කොහොමද? එක තලයක් ඔස්සේ සෛල විභාජනයට ලක් වෙලා ඒ විභාජනය වෙච්ච සෛල එකිනෙකින් වෙන් වෙනවා. එතකොට තමයි මේ මොනොකොකුස තියෙන తත්වය මේ හැඩ ආකාරයේ නිර්මාණය වෙන්නේ. ඊළඟට තියෙනවා මෙන්න මේම දෙවනි එක. මේ බලන්න. මේ හැඩ ආකාරයට කියන්නේ ඩිප්ලොකොකුස. අපි මේවා 1 2 3 යනාදී වශයෙන් නම් කරගමු. මේ පළවෙනි රූපය, මේ දෙවෙනි රූපය. දැන් ඩිප්ලොකොකුස වලදී වෙන්නේ දරුවනේ එක් තලයක් ඔස්සේ සෛල විභාජනය වෙලා විභාජනයෙන් ප්‍රතිඵල වන සෛල එකිනෙකට සම්බන්ධ වෙලා නැත්නම් යුගල වශයෙන් පවතිනවා. ඒ තමයි ඩිප්ලොකොකුස. ඊළඟට තුන්වෙනි එකට අපි ගමු ස්ට්‍රෙප්ටොකොකුස. ස්ට්‍රෙප්ටොකොකුස. මේ ස්ට්‍රෙප්ටොකොකුස කියන්නේ මෙන්න මේ වගේ ආකාරයක්. චේන් එකක්. අපි කියන්නේ දාමයක් ආකාරයෙන් තියෙන්නේ. මෙන්න ස්ට්‍රෙප්ටොකොකුස. දැන් ස්ට්‍රෙප්ටොකොකුස නිර්මාණය වෙන්නේ කොහොමද? එක් තලයක් ඔස්සේ සිදුවන සෛල විභාජනය නිසා ප්‍රතිඵල වෙන සෛල ගණනාවක් එකට සම්බන්ධ වෙලා දාමයක් ලෙස සකස් වෙලා තියෙනවා. හතරවෙනි අවස්ථාව තමයි චතුෂ්කය. මේක ටෙට්‍රාකොකුස කියලත් නම් කරන අවස්ථා තියෙනවා. මේ තියෙන චතුෂ්කය කියන අවස්ථාව. දැන් මේ චතුෂ්කය කියන අවස්ථාවේදී සිද්ධ වෙන්නේ තල දෙකක විභාජනයන් සිද්ධ වෙලා ප්‍රතිඵල වෙන සෛල හතරක් එකට සම්බන්ධ වෙලා ඉන්නවා. පස්වෙනි අවස්ථාව සාසිනේ නැත්තම් සාසිනා. මෙතනදී මේ ඝනකයක් තුල රැඳිලා තියෙන ආකාරයක් තමයි අපිට පේන්නේ. සෛල 8ක්. මෙන්න මේ වගේ සෛල 8ක් තමයි මෙතන දකින්න ලැබෙන්නේ. එතකොට තල 3ක් ඔස්සේ සිදුවන විභාජනයෙන් ප්‍රතිඵල වන සෛල 8ක් එකට සම්බන්ධ වීමෙන් තමයි මේ සාසිනා කියන තත්වය ඇති වෙන්නේ. 6 වෙනි අවස්ථාව ස්ටැෆිලොකොකුස. මේ ස්ටැෆිලොකොකුස අවස්ථාවේදී දරුවනේ මම මෙතනින් අඳින්නම්.
මේ ස්ටැෆිලොකොකස් අවස්ථාවේදී අපිට මේක දකින්න ලැබෙන්නේ හරියට මිදි වැලක් වගේ තත්වකින්. හරි මිදි වැලක ස්වභාවයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මෙතනදී සෛල තල ගණනාවක් ඔස්සේ සිදුවන විභාජනයන් මගින් නිර්මාණය වෙන සෛල සමූහයක් තමයි මේ ස්ටැෆිලොකොකස් කියන අවස්ථාවට තියෙන්නේ. ඉතින් එහෙමනම් කොකුස බැක්ටීරියාවන්ගේ සෛල සැකසුම් ආකාර 6ක් තියෙනවා. මොනොකොකුස, ඩිප්ලොකොකුස, ඒ වගේම ස්ට්‍රෙප්ටොකොකුස, චතුෂ්කය, සාසිනා සහ ස්ටැෆිලොකොකුස වශයෙන්. එබන අපිට තුන්වෙනි ප්‍රශ්නෙට දැන් යොමු වෙන්න පුළුවන්. බලන්න. බැසිලස් බැක්ටීරියාවන්ගේ සෛල සැකසුම් වල ආකාර මොනවද? දැන් බැසිලස් වලත් තනි දණ්ඩාකාර සෛලයක් නම් අපිට මේක කියන්න පුළුවන් මොනොබැසිලස් කියලා. මොනොබැසිලස්. ඊළඟට මෙන්න මේ වගේ විභාජනයෙන් ප්‍රතිඵල වන සෛල එකිනෙකට සම්බන්ධ වීමෙන් යුගල වශයෙන් පැවතීමෙන් ඩිප්ලොබැසිල කියන තත්ත්වය ඇති වෙනවා. ඒ තමයි දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි දාමයක ආකාරයට ඇතිවන තත්ත්වය. මේකට කියන්නේ අපි ස්ට්‍රෙප්ටොබැසිලස් කියලා. ස්ට්‍රෙප්ටොබැසිලස්. එතකොට බැසිලස් බැක්ටීරියාවන්ගේ සෛල සැකසුම් ආකාර තුනක් තියෙනවා. මොනොබැසිලස්, ඩිප්ලොබැසිලස් සහ ස්ට්‍රෙප්ටොබැසිලස් කියලා. අපිට දරුවනේ එහෙමනම් හතරවෙනි ප්‍රශ්නයට දැන් යොමු වෙන්නට පුළුවන්. බලන්න. සර්පිල හැඩති බැක්ටීරියාවන්ගේ සෛල සැකසුම් ආකාර මොනවද? ප්‍රධාන සෛල සැකසුම් ආකාර තුනක් තියෙනවා. නිකන් කොමා ආකාර නැත්තම් වක්‍ර වූ දණ්ඩාකාර ස්වභාවයක් තියෙනවා. විබ්‍රියෝ කියන අවස්ථාව. විබ්‍රියෝ. ඒ වගේම ස්පිරිලුම් කියලා අවස්ථාවකුත් තියෙනවා. සහ අවසාන වශයෙන් ස්පයිරොකීටා. ස්පයිරොකීටා කියන අවස්ථාව. එතකොට විබ්‍රියෝ අවස්ථාවේදී මෙන්න මේ වගේ ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. විබ්‍රියෝ, ස්පිරිලුම් සහ ස්පයිරොකීටා. මේ වගේ අවස්ථා අපිට දකින්න පුළුවන් සර්පිල හැඩති බැක්ටීරියාවන්ගේ. අපි පස්වෙනි ප්‍රශ්නයට යමු වෙමු. ඔන්න හොඳ ප්‍රශ්නයක්. සවිස්තරාත්මකව අපිට කියන්න තියෙන ප්‍රශ්නයක්. බැක්ටීරියාවන්ගේ පෝෂණ ක්‍රම පිළිබඳ නිදසුන් සහිතව විස්තර කරන්න. බැක්ටීරියාවන්ගේ පෝෂණ ක්‍රම පිළිබඳව නිදසුන් සහිතව අපි විස්තර කරන්න ඕනේ. දැන් බැක්ටීරියාවන්ගේ දරුවනේ පෝෂණ ක්‍රම ප්‍රධාන වර්ග 4ක් තියෙනවා. මොනවද? ප්‍රභා ස්වයංපෝෂී, ප්‍රභා විෂමපෝෂී, රසායනික ස්වයංපෝෂී සහ රසායනික විෂමපෝෂී. දැන් මේ හතර ගැන තමයි ඔබෙන් නිදසුන් සහිතව විස්තර කිරීමක් බලාපොරොත්තු වෙන්නේ. දැන් එතනකොට අපි එක පෝෂණ ක්‍රමය ගැන පැහැදිලි කරගමු. ප්‍රභා ස්වයංපෝෂී. දැන් පෝෂණ ක්‍රමයේ දරුවනේ තීරණය වෙන්න සාධක දෙකක් බලපානවා. එකක් තමයි ජීවියා කාබන් ලබා ගන්නා ප්‍රභවය කුමක්ද? අනිත් එක තමයි ජීවියා ශක්තිය ලබා ගන්න ප්‍රභවය මොකක්ද කියන එක. කාබන් ලබා ගන්න ප්‍රභවය මොකක්ද? ශක්තිය ලබා ගන්න ප්‍රභවය මොකක්ද? මේ දෙක මත පදනම් වෙලා තමයි පෝෂණ ක්‍රම 4ක් නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ප්‍රභා ස්වයංපෝෂී පෝෂණය ගැන අපි කතා කරමු. කාබන් ලබා ගන්නේ කොහොමද? අකාබනික කාබන්, ඒ කියන්නේ CO2, කාබන් ඩයොක්සයිඩ්. අකාබනික කාබන් වලින් තමයි කාබන් ප්‍රභවයේ විදිහට අකාබනික කාබන් භාවිතා කරනවා, CO2 භාවිතා කරනවා. ශක්ති ප්‍රභවයේ විදිහට ආලෝක ශක්තිය භාවිතා කරනවා. සූර්ය ශක්තිය නැත්නම් ආලෝක ශක්තිය භාවිතා කරනවා. එතකොට එහෙම ආලෝක ශක්තිය භාවිතා කරමින් අකාබනික CO2 භාවිතා කරමින් කාබනික සංයෝග සංශ්ලේෂණය කර ගැනීම තමයි මොවුන්ගේ පෝෂණ ක්‍රමේ විශේෂත්වය. එතකොට කවුද මේක කරන්නේ? බැක්ටීරියාවන්ගෙන් කවුද කරන්නේ? දම් සල්ෆර් බැක්ටීරියා, හරිත සල්ෆර් බැක්ටීරියා, අන්න ඒ වගේ සමාජිකයෝ තමයි මේ කාර්යභාරය ඉෂ්ට කරන්නේ. ඉතින් එහෙනම් අපි පළවෙනි කාරණාව ලියමු. පළවෙනි පෝෂණ ක්‍රමය ප්‍රභා ස්වයංපෝෂී.
ප්‍රභා ස්වයංපෝෂී පෝෂණය. හරි. දැන් අපි විස්තර කරමු. දැන් ප්‍රභා ස්වයංපෝෂී පෝෂණයේදී කාබන් ප්‍රභවයේ විදිහට භාවිතා කරන්නේ අකාබනික කාබන්. කාබන් ප්‍රභවයේ ලෙස අකාබනික CO2 ද ශක්ති ප්‍රභවයේ ලෙස ආලෝක ශක්තියද භාවිතා කරමින් ශක්ති ප්‍රභවයේ විදිහට ආලෝක ශක්තියද භාවිතා කරමින් කාබනික සංයෝග සංශ්ලේෂණය කරගන්නා පෝෂණය. ඇත්තටම පෝෂණ ක්‍රමයයි. එතකොට දරුවනේ උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් දම් සල්ෆර් බැක්ටීරියා, හරිත සල්ෆර් බැක්ටීරියා. මෙයාගේ විද්‍යාත්මක නම් වලින් කියනවා නම් ගණනාමයන් වලින් ක්‍රොමැටියම්, ක්ලෝරෝබියම් වගේ සමාජිකයෝ අපිට නම් කරන්න පුළුවන්. නිදසුන් ලෙස දම් සල්ෆර් බැක්ටීරියා සහ හරිත සල්ෆර් බැක්ටීරියා. අපි දෙවනි පෝෂණ ක්‍රමයට යමු. දැන් ප්‍රභා ස්වයංපෝෂී පෝෂණය ඊළඟ එක තමයි ප්‍රභා විෂම පෝෂී පෝෂණය. මෙතනදී ශක්ති ප්‍රභවයේ විදිහට දරුවනේ ආලෝක ශක්තිය භාවිතා වෙනවා. හැබැයි කාබන් ප්‍රභවයේ විදිහට භාවිතා වෙන්නේ වෙනත් ජීවියෙකු සංශ්ලේෂණය කරපු කාබනික සංයෝගයක්. එය තමන්ගේ කාබන් අවශ්‍යතාවයට මේ ජීවින් යොදා ගන්නවා. එහෙම නැතුව මේ ජීවින් අලුතෙන් කාබනික සංයෝග නිෂ්පාදනය කරන්නේ නැහැ. ඉතින් මේ පෝෂණ ක්‍රමයේ දක්වන ප්‍රධානම ජීවින් තමයි දම් නොවන සල්ෆර් බැක්ටීරියා, හරිත නොවන සල්ෆර් බැක්ටීරියා. නැත්නම් දම් සල්ෆර් නොවන බැක්ටීරියා, හරිත සල්ෆර් නොවන බැක්ටීරියා කියලා තොවුන්ව හඳුන්වන්න පුළුවන්. අපි ඒක ලියමු. ප්‍රභා විෂම පෝෂී පෝෂණය. ප්‍රභා විෂම පෝෂී පෝෂණය. කාබන් ප්‍රභවයේ ලෙස. දැන් මේගොල්ලන් කාබන් ප්‍රභවයේ විදිහට ගන්නේ වෙන ජීවියෙක් හදපු කාබනික සංයෝගයක්. කාබන් ප්‍රභවයේ ලෙස කාබනික සංයෝගද ශක්ති ප්‍රභවයේ ලෙස ආලෝක ශක්තියද භාවිතා කරන පෝෂණ ක්‍රමයයි. භාවිතා කරන පෝෂණ ක්‍රමයයි. දැන් නිදසුන් ලෙස දම් සල්ෆර් නොවන බැක්ටීරියා, හරිත සල්ෆර් නොවන බැක්ටීරියා නම් කරන්න පුළුවන්. නිදසුන් ලෙස දම් සල්ෆර් නොවන බැක්ටීරියා, හරිත සල්ෆර් නොවන බැක්ටීරියා. දැන් තුන්වෙනි පෝෂණ ක්‍රමය තමයි රසායනික ස්වයංපෝෂී පෝෂණය. තුන්වෙනි පෝෂණ ක්‍රමය රසායනික ස්වයංපෝෂී පෝෂණය. දැන් මේ රසායනික ස්වයංපෝෂී පෝෂණයේදී දරුවනේ ස්වයංපෝෂී නිසා කාබන් ප්‍රභවයේ විදිහට අකාබනික CO2 අකාබනික කාබන් භාවිතා කරලා තමයි කාබන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ. කොහොමද ශක්ති ප්‍රභවය ලබා ගන්නේ? මෙතනදි වෙන්නේ අකාබනික රසායනික සංයෝගයක් ඔක්සිකරණය කරලා
එයින් නිපදවන ශක්තිය තමයි ශක්ති අවශ්‍යතාවය සඳහා භාවිතා කරන්න. ඉතින් එහෙම ජීවින් තමයි රසායනික ස්වයංපෝෂීන් කියන්නේ. දැන් මෙතන හොඳම උදාහරණ තමයි නයිට්‍රෝසෝමෝනාස්, නයිට්‍රොකොකස්, නයිට්‍රොබැක්ටර්, ටයෝබැසිලස් වගේ සමාජිකයෝ අපිට ගන්න පුළුවන්. හරි. අපි ලියමු. රසායනික ස්වයංපෝෂී පෝෂණය. රසායනික ස්වයංපෝෂී පෝෂණය. කාබන් ප්‍රභවය ලෙස අකාබනික CO2 ද ශක්ති ප්‍රභවය ලෙස අකාබනික සංයෝග ඔක්සිකරණයෙන් නිපද වූ ශක්තියද භාවිතා කරමින් කාබනික සංයෝග සංශ්ලේෂණය කරගන්නා පෝෂණ ක්‍රමයයි. නිදසුන් ලෙස අපිට ගන්න පුළුවන් මෙන්න මේ සමාජිකයන්ව. නිදසුන් ලෙස නයිට්‍රෝසෝමෝනාස්, නයිට්‍රොබැක්ටර්, ටයෝබැසිලස්, නම් කළ හැකිය. දරුවනේ තව එක පෝෂණ ක්‍රමයක් තියෙනවනේ. අපි ඒකත් ලියමු. ඒ තමයි හතරවෙනි පෝෂණ ක්‍රමය. මේ බලන්න. හතරවෙනි පෝෂණ ක්‍රමය තමයි රසායනික විෂමපෝෂී පෝෂණය. රසායනික විෂමපෝෂී පෝෂණය. මොකද්ද මේ රසායනික විෂමපෝෂී පෝෂණය කියන්නේ? දරුවනේ ශක්ති ප්‍රභවයේ විදිහට කාබනික සංයෝගයක් ඔක්සිකරණයෙන් නිපදවන ශක්තිය භාවිතා කරනවා. කාබන් ප්‍රභවයේ විදිහට වෙනත් ජීවියෙක් සංශ්ලේෂණය කරපු කාබනික සංයෝගයක් භාවිතා කරනවා. මේ පෝෂණ ක්‍රමය තමයි රසායනික විෂමපෝෂී. දැන් මේ පෝෂණ ක්‍රමය බොහෝමයක් බැක්ටීරියාවන් පෙන්වනවා. අපි එහෙනම් ලියමු. කාබන් ප්‍රභවයේ ලෙස කාබනික සංයෝගද ශක්ති ප්‍රභවයේ ලෙස කාබනික සංයෝග ඔක්සිකරණයෙන් නිපදවා ගනු ලබන ශක්තියද භාවිතා කරනු ලබන පෝෂණ ක්‍රමයයි. කාබන් ප්‍රභවයේ ලෙස කාබනික සංයෝගද ශක්ති ප්‍රභවයේ ලෙස
කාබනික සංයෝග ඔක්සිකරණයෙන් නිපදවා ගන්නා ශක්තියද භාවිතා කරන පෝෂණ ක්‍රමය. තොර නිදසුන් ලෙස බොහෝ බැක්ටීරියාවන් අපිට ගන්න පුළුවන්. නිදසුන් ලෙස බොහෝ බැක්ටීරියා නම් කළ හැකිය. නිදසුන් විදියට බොහෝ බැක්ටීරියාවන් අපිට නම් කරන්නට පුළුවන්. යනු දරුවනේ බැක්ටීරියන්ගේ පෝෂණාකාර පිළිබඳව අපි පුළුල් විදිහට කතා කරා උදාහරණත් සහිතව. අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. බලන්න 6 වෙනි ප්‍රශ්නය. මේකත් අපිට ලොකු විස්තරයක් සාකච්ඡා කරලා පිළිතුරක් ගොඩනගන්න වෙනවා. ඔක්සිජන් ධාරණය කිරීමේ හැකියාව මත ශුද්ධජීවී කාණ්ඩ 4 නිදසුන් සහිතව විස්තර කරන්න. මේ ඔක්සිජන් ධාරණය කිරීමේ හැකියාව මත ශුද්ධජීවීන්ගේ කායික විද්‍යාත්මක කාණ්ඩ 4ක් තියෙනවා. නම් වශයෙන් කියනවා නම් දරුවනේ අනිවාර්ය ස්වායු, අනිවාර්ය නිර්වායු, වෛකල්පිත නිර්වායු සහ ශුද්‍ර වාතකාමී. මෙන්න කාණ්ඩ 4. අනිවාර්ය ස්වායු, අනිවාර්ය නිර්වායු, වෛකල්පිත නිර්වායු සහ ශුද්‍ර වාතකාමී. ඉතින් මේ කාණ්ඩ 4 විස්තර කරන්න ඕනේ අපි උදාහරණත් ලියන්න ඕනේ බැක්ටීරියාවන් ගැලපෙන උදාහරණ. දැන් අනිවාර්ය ස්වායු කියන්නේ කොයි වගේ ජීවීන්ටද? මොවුන්ගේ පැවැත්ම සඳහා ඔක්සිජන් තිබීම අත්‍යවශ්‍යයි. මේ අය ස්වායු ශෝෂණය කරලා විශේෂයෙන්ම ඔක්සිකාරක පොස්පොරයිලීකරණය සිදු කරලා තමයි ශක්තිය නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ සමාජිකයන්ට හොඳම උදාහරණයක් තමයි ඇසිටෝබැක්ටර්. ඇසිටෝබැක්ටර් තමයි අපි ගන්න ප්‍රධානම උදාහරණය. එතකොට අපිට ඒක ලියන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා මේක ලියමු. පළවෙනි ආකාරය. අනිවාර්ය ස්වායු. අනිවාර්ය ස්වායු. පැවැත්ම සඳහා ඔක්සිජන් අත්‍යවශ්‍ය වන ස්වායු ශෝෂණය. ස්වායු ශෝෂණයේදී ඔක්සිකාරක පොස්පොරයිලීකරණයෙන් ඔක්සිකාරක පොස්පොරයිලීකරණයෙන් ශක්තිය නිපදවා ගන්නා ජීවීන් වේ. උදාහරණය ඇසිටෝබැක්ටර්. ඒ අනිවාර්ය ස්වායු. දැන් ඊළඟ කණ්ඩායම තමයි අනිවාර්ය නිර්වායු. පැවැත්ම සඳහා ඔක්සිජන් අවශ්‍ය නැහැ. මේ අය පැසීමේ ක්‍රියාවලිය මගින් තමයි ශක්තිය නිපදවා ගන්නේ. හොඳම උදාහරණය තමයි ක්ලොස්ට්‍රීඩියම් වගේ සමාජිකයෝ. අනිවාර්ය නිර්වායු සමාජිකයෝ. අපි ලියමු. දෙවැනි එක. අනිවාර්ය නිර්වායු. පැවැත්ම සඳහා ඔක්සිජන් අවශ්‍ය නොවේ. පැසීම මගින් ශක්තිය නිපදවා ගැනේ. පැසීම මගින් තමයි ශක්තිය නිපදවා ගන්නේ. උදාහරණ ක්ලොස්ට්‍රීඩියම්. ක්ලොස්ට්‍රීඩියම්. තුන්වෙනි කාණ්ඩය. දරුවනේ වෛකල්පිත නිර්වායු. වෛකල්පිත නිර්වායු ජීවීන්ගේ විශේෂත්වය තමයි මොවුන් ඔක්සිජන් සහිත පරිසරවල තමයි ජීවත් වෙන්නට හැඩගැහිලා තියෙන්නේ. හැබැයි අවශ්‍යතාවය අනුව ඔක්සිජන් රහිත පරිසරයක වුවත් ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන්. ඔක්සිජන් සහිත තත්ත්වවලදී ඔක්සිකාරක පොස්පොරයිලීකරණයෙන් ශක්තිය නිපදව ගන්න අතර ඔක්සිජන් රහිත පරිසරවලදී මේ අයට පැසීම මගින් ශක්තිය නිපදව ගන්න පුළුවන්. වෛකල්පිත නිර්වායු.
ඔක්සිජන් සහිත තත්ත්ව යටතේදී ඔක්සිකාරක පොස්පොරයිලීකරණය මගින් ශක්තිය නිපදවන අතර ශක්තිය නිපදවා ගන්නා අතර ඔක්සිජන් රහිත තත්ත්ව යටතේදී පැසීම මගින් ශක්තිය නිපදවයි. දැන් අපිට කවුද උදාහරණයට ඉන්නේ? හොඳම උදාහරණය තමයි එස්චිරිචියා කෝලි. ඊ කෝලි කියන්නේ එයා තමයි හොඳම උදාහරණය. උදා එස් චෙරි චියා කෝලි. එස්චිරිචියා කෝලි. හතරවෙනි කාණ්ඩයේ තමයි දරුවනේ ශුද්‍රවාතකාමී. ශුද්‍රවාතකාමී. දැන් ශුද්‍රවාතකාමී ජීවීන්ගේ විශේෂත්වය තමයි සාමාන්‍ය වායුගෝලයේ පවතින ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා සාමාන්‍ය පරිසරයේ පවතින ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා අඩු ඔක්සිජන් සාන්ද්‍රණවල තමයි ඒ අය වඩාත් හොඳින් ජීවත් වෙන්නේ. ඇත්තටම අධික ඔක්සිජන් සාන්ද්‍රණ උන්ට විෂ සහිත ස්වභාවයක් තියෙනවා. අපිට ලියන්න පුළුවන්. ශුද්‍ර වාතකාමී වැඩි ඔක්සිජන් සාන්ද්‍රණ විෂ සහිත වන අඩු ඔක්සිජන් සාන්ද්‍රණ වලදී ජීවත්වන ශුද්‍රජීවී කාණ්ඩ වේ. ඒ නිසාම වායුගෝලයේ තියෙන ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා අඩු ඔක්සිජන් සාන්ද්‍රණවල තමයි මේ අය ජීවත් වෙන්නේ. එතකොට වැඩි ඔක්සිජන් සාන්ද්‍රණ විෂ සහිත වන අඩු ඔක්සිජන් සාන්ද්‍රණවලදී ජීවත් වන ශුද්‍රජීවී කාණ්ඩ වේ. දැන් හොඳම උදාහරණය කවුද? මේගොල්ලන්ට හොඳම උදාහරණය තමයි ලැක්ටෝබැසිලස් වගේ සමාජිකයෝ. ලැක්ටෝබැසිලස් වගේ සමාජිකයෝ තමයි මේ සඳහා හොඳම නිදසුන වෙන්නේ. අපි 6 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරපු නිසා අපිට එහෙමනම් 7 වෙනි ප්‍රශ්නයට දරුවනේ දැන් යන්න පුළුවන්. අපි 7 වෙනි ප්‍රශ්නෙට දැන් යමු. නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා ආකාර දෙක නිදසුන් සහිතව නම් කරන්න. ආකාර දෙක තමයි අපෙන් අහන්නේ. ඒ වගේම නිදසුනුත් අහනවා. දැන් ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි නිදැලි වාසී නැත්නම් නිදහස් වාසී නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා. අනිත් අය සහජීවී නයිට්‍රජන් තිරකාරක බැක්ටීරියා. මේක තමයි ආකාර දෙක. බලන්න. පළවෙනි ආකාරය නිදහස් වාසී. නැත්නම් නිදැලි වාසී කියලා පොත්පත්වල තියෙනවා. නිදැලි වාසී N2 නයිට්‍රජන් තිරකාරක බැක්ටීරියා. අනිත් අය සහජීවී N2 තිරකාරක බැක්ටීරියා. සහජීවී නයිට්‍රජන් තිරකාරක බැක්ටීරියා. දැන් නිදැලි වාසී නැත්නම් නිදහස් වාසී නයිට්‍රජන් තිරකාරක බැක්ටීරියා වලට හොඳම උදාහරණය තමයි දරුවනේ කවුද? අපිට ගන්න පුළුවන් ක්ලොස්ට්‍රීඩියම්, ඇසඩොබැක්ටර් වගේ සමාජිකයෝ. ඇසඩොබැක්ටර් තමයි ප්‍රසිද්ධම කෙනා. මේක ක්ලොස්ට්‍රීඩියම්ටත් පුළුවන් දරුවෝ. ඇසඩොබැක්ටර්.
දැන් සහජීවී නයිට්‍රජන් තිරකාරක බැක්ටීරියා තමයි අපේ රනිල ශාකවල මූල ගැටිතිවල වාසය කරන කෙනා. පොඩි කාලේ ඉඳන්ම දන්න කෙනෙක්. කවුද මේ? රයිසෝබියම් අපිට ගන්න පුළුවන්. එමනම් නයිට්‍රජන් තිරකාරක බැක්ටීරියා ආකාර දෙකක් තියෙනවා. නිදහස් වාසීන් සහ සහජීවීන්. නිදහස් වාසීන් සදා ඇසරොබැක්ටර්, ක්ලොස්ට්‍රීඩියම් වගේ කට්ටිය උදාහරණ වෙනවා. සහජීවී නයිට්‍රජන් තිර කරන්නන්ට රයිසෝබියම්ව අපිට යොදා ගන්න පුළුවන්. එමනම් අපි 8 වන ප්‍රශ්නයට යමු වෙමු. බැක්ටීරියාවන්ගේ ප්‍රජනන ආකාර පිළිබඳ කෙටියෙන් ලියා දක්වන්න. බැක්ටීරියාවන්ගේ ප්‍රජනන ආකාර පිළිබඳව කෙටියෙන් ලියා දක්වන්න කියලා කියන්නේ. මෙහෙමයි. දරුවනේ බැක්ටීරියාවන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ අලිංගික ප්‍රජනනයක්. බැක්ටීරියාවන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ අලිංගික ප්‍රජනනයක්. මේ අලිංගික ප්‍රජනනය අපි හඳුන්වන්නේ ද්විඛණ්ඩනය කියලා. එක් මාතෘ සෛලයක් දුහිතෘ සෛල දෙකක් බවට වෙන් වී යාමක් සිද්ධ වෙන්නේ. එතකොට අපි දන්නා කියන ඌනන අනූනන විභාජන ක්‍රම මෙහිදී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඌනනයක් අනූනනයක් වෙන නම් සංවිධානාත්මක න්‍යෂ්ටියක් තියෙන්න එපේ. ඉතින් ප්‍රාග්න්‍යෂ්ටිකයන්ට එහෙම දෙයක් නැති නිසා ඔවුන්ගෙන් අපිට ඔවුන්ගේ සෛලවල ඌනන විභාජනයක් අනූන විභාජනයක් අපේක්ෂා කරන්න බෑ. ඒ වෙනුවට සරල විභාජනයක් මගින් ද්විඛණ්ඩන ක්‍රියාවලිය හරහා තමයි අලිංගිකව මොවුන් ප්‍රජනනය කරලා තමන්ගේ සෛල සංඛ්‍යාව වැඩි කරගන්නේ. ඒ නිසා බැක්ටීරියාවන් පෙන්වන අලිංගික ප්‍රජනන ආකාරය තමයි ද්විඛණ්ඩනය කියලා අදහස් කරන්නේ. ද්විඛණ්ඩනය. ඔන්න ඒ වචනේ මතක තියාගන්න ඕනේ. බැක්ටීරියාවන් ද්විඛණ්ඩනය මගින් අලිංගිකව ප්‍රජනනය සිදු කරයි. බැක්ටීරියාවන් ද්විඛණ්ඩනය මගින් අලිංගිකව ප්‍රජනනය සිදු කරනවා. අලිංගිකව ප්‍රජනනය සිදු කරනවා. ඒ වගේම කලාතුරකින් තවත් අලිංගික ප්‍රජනන ක්‍රම දෙකක් විදිහට කඩකඩවීම සහ අංකුරණ ක්‍රියාවලිත් බැක්ටීරියාවන් පෙන්වනවා. කඩකඩවීම සහ අංකුරණ එක කලාතුරකින් පෙන්වන්නේ. ප්‍රධාන වශයෙන් ද්විඛණ්ඩනය. එකත් අපි ලියමු. කලාතුරකින් කඩවීම හා අංකුරණය නම් අලිංගික ප්‍රජනන ක්‍රම දක්වයි. මීට අමතරව දරුවනේ කලාතුරකින් මාදිලි දෙකක බැක්ටීරියාවන් අතර සිද්ධ වෙන්න පුළුවන් සංයුග්මනය කියලා විශේෂ ක්‍රියාවලියක්. මේක ලිංගික ප්‍රජනනයක් විදිහට හඳුන්වනවා. මේ සංයුග්මන ක්‍රියාවලිය මගින් මේ මාදිලි දෙකක බැක්ටීරියාවන් අතර ප්‍රවේණික ද්‍රව්‍ය කොටස් හුවමාරු කර ගැනීමක් සිද්ධ වෙනවා. ප්‍රවේණික ද්‍රව්‍ය කොටස් හුවමාරු කර ගැනීමක් සිද්ධ වෙනවා. කලාතුරකින් බැක්ටීරියා මාදිලි දෙකක සිදුවන සංයුග්මනය නම් ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය මගින් මාදිලි දෙක අතර ප්‍රවේණික ද්‍රව්‍ය කොටස් හුවමාරු වීම සිදුවේ. එතකොට බැක්ටීරියන්ගේ ප්‍රජනනය ගැන අපි සාරාංශයකට ආවොත් බැක්ටීරියාවන් ද්විඛණ්ඩනය මගින් තමයි අලිංගිකව ප්‍රජනනය කරන්නේ. කලාතුරකින් ඔවුන් කඩකඩවීම අංකුරණය වගේ අලිංගික ප්‍රජනන ක්‍රමත් පෙන්වනවා. ඒ වගේම කලාතුරකින් බැක්ටීරියා මාදිලි දෙකක සිදුවන සංයුග්මනය නැමැති විශේෂ ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය නිසා ඒ මාදිලි දෙක අතර ප්‍රවේණික ද්‍රව්‍ය කොටස් හුවමාරු වීමක් සිද්ධ වෙනවා. අපි දරුවනේ එහෙනම් 9 වන ප්‍රශ්නයට
යොමු වෙමු. දරුවනේ 9 වෙනි ප්‍රශ්නේ සයිනෝබැක්ටීරියා ආකාර දෙක පිළිබඳ කෙටියෙන් ලියා දක්වන්න. සයිනෝබැක්ටීරියා අපිට ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ඒකසෛලික ආකාර සහ ඝනාවාසී ආකාර කියලා. දැන් ඒකසෛලික ආකාරවලදී සිද්ධ වෙන්නේ සෛල විභාජනයෙන් පස්සේ සෛල එකිනෙකින් වෙන් වෙනවා. ඊට පස්සේ මේ අවශ්‍ය නම් මේ දුහිතෘ සෛල වලට පුළුවන් විශාල වශයෙන් ශ්‍රාවය කරලා නානු මේ ද්‍රව්‍ය සෛල එකිනෙකට බැඳ තබා ගන්න සම්බන්ධ කරලා තියා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ඒකසෛලික ආකාර. ඒක ගැන අපිට ලියන්න පුළුවන් සෛල විභාජනයෙන් පසු සෛල වෙන්වේ දුහිතෘ සෛල විශාල වශයෙන් ශ්‍රාවය කරනු ලබන නානු මගින් ඇතැම් ආකාර එකට සම්බන්ධ වී පවතී. ඊළඟ ආකාරය තමයි දරුවනේ මේ ඝනාවාසී ආකාර. දැන් දෙවෙනි එක තමයි අපි කිව්වේ ඝනාවාසී ආකාර. ඒ ගැන අපි ටිකක් විස්තර කරන්න පුළුවන්. දරුවනේ මේ ඝනාවාසී ආකාරවල විශේෂත්වය තමයි සෛල විභාජනයෙන් පස්සේ ඒවා සෛල බිත්ති මගින් එකට බැඳෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොදු ජෙලටිනීමය පූරකයක් තුල ගිලී පවතින්න පුළුවන්. සෛල විභාජනයෙන් පස්සේ සෛල බිත්ති මගින් එකට බැඳෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොදු ජෙලටිනීමය පූරකයක් තුල ගිලිලා තියෙන්න පුළුවන්. මොවුන්ගේ ආකාර දෙකක් තියෙනවා. සූත්‍රිකාමය සහ සූත්‍රිකාමය නොවන කියලා. සෛල විභාජනයෙන් පසු සෛල බිත්ති වලින් සම්බන්ධ වී හෝ පොදු ජෙලටිනීමය පූරකයක ගිලී පවතී. සෛල විභාජනයෙන් පස්සේ සෛල බිත්ති වලින් සම්බන්ධ වෙලා හරි එහෙම නැත්නම් පොදු ජෙලටිනීමේ පූරකයක ගිලිලා හරි තියෙන්න පුළුවන්. ඒ වගේම සූත්‍රිකාමය සහ සූත්‍රිකාමය නොවන ලෙස ආකාර දෙකක් තියෙනවා. සූත්‍රිකාමය හා සූත්‍රිකාමය නොවන ලෙස ආකාර දෙකක් ඇත. සූත්‍රිකාමය ඝනාවාසී ආකාර දාම විදිහට නැත්තම් නූල් වැනි ව්‍යුහ ඇති කරනවා. සූත්‍රිකාමය ඝනාවාස දාම හෝ නූල් වැනි ව්‍යුහ සාදයි. සූත්‍රිකාමය ඝනාවාස දාම හෝ නූල් වැනි ව්‍යුහ හදනවා. එතකොට සූත්‍රිකාමය නොවන ඝනාවාස ඒගොල්ලන් කොහොමද කරන්නේ? ඒගොල්ලන්ගේ සෛල විභාජනය වන තලය සහ ඒ දිශාව ඔස්සේ දිශාව අනුව ආකාර කීපයකට අපිට වර්ග කරන්න පුළුවන්. බලන්න. සූත්‍රිකාමය නොවන ඝනාවාස සෑදීමේදී සෛල විභාජන තලය හා දිශානතිය ඔස්සේ ආකාර කිහිපයක් ඇත. ආකාර කිහිපයක් ඇත. මොනවද ඒ ආකාර? එකක් තමයි ගෝලාකාර, ඝනාභ, ඒ වගේම චතුරස්‍ර ආකාර සහ අක්‍රමවත් කියලා හැඩ ආකාර හතරක් තියෙනවා. එනම්
ගෝලාකාර ගනාභ චතුරස්‍රාකාර හා අක්‍රමවත් හැඩ වශයෙනි. එමනම් දරුවනේ මේ පිළිතුර සාරාංශීකරණය කරොත් අපිට ගන්න පුළුවන් ඝනාවාසී ආකාර ඒගොල්ලන්ගේ සෛල විභාජනයෙන් පස්සේ සෛල බිත්ති වලින් එකිනෙකට සම්බන්ධ වෙලා හරි පොදු ජෙලටිනීමය පූරකයක් තුල ඒ සෛල ගිලිලා පවතිනවා. ඝනාවාසී ආකාර නැවත වර්ග දෙකකට බෙදන්න පුළුවන් සූත්‍රිකාමය ඝනාවාස සහ සූත්‍රිකාමය නොවන ඝනාවාසී ආකාර විදිහට. දැන් සූත්‍රිකාමය ඝනාවාස දාම විදිහට නැත්නම් නූල් වැනි ව්‍යුහ බවට පත් වෙලා තියෙනවා. සූත්‍රිකාමය නොවන ඝනාවාස ඒ සෛල විභාජනය වන තලය සහ දිශානතිය අනුව හැඩ ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි ගෝලාකාර, ඊළඟට ඝනාභ, ඒ වගේම චතුරස්‍රාකාර සහ අක්‍රමවත් හැඩති කියන හැඩ අපිට දකින්න පුළුවන්. එතකොට සයනොබැක්ටීරියාවන්ගේ ආකාර දෙක පිළිබඳව කෙටියෙන් පැහැදිලි කිරීමේදී මේ සියලුම කරුණු ඔබ අනිවාර්යයෙන්ම දරුවනේ විභාගෙදී පිළිතුරු ලියන්න ඕනේ. එතකොට තමයි ඔයාට උප්පරිම ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි 10 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. සයනොබැක්ටීරියාවන්ගේ නයිට්‍රජන් තිර කිරීම පිළිබඳ විස්තර කරන්න. දැන් බොහොමයක් සයනොබැක්ටීරියාවන්ට නයිට්‍රජන් තිර කරන්නට පුළුවන්. ඔවුන් ආකාර දෙකකට බෙදන්න පුළුවන්. මිදැලිවාසී නයිට්‍රජන් තිර කරන්නන් සහ සහජීවී නයිට්‍රජන් තිර කරන්නන් විදිහට. දැන් මිදැලිවාසී නයිට්‍රජන් තිර කරන්නන්ට ප්‍රධාන වශයෙන් අපිට නොස්ටොක් කියන කෙනාව ගන්න පුළුවන්. සහජීවී නයිට්‍රජන් තිර කරන්නන් විදිහට ඇසොල්ලා කියන ජලජ පර්ණාංගයේ පත්‍රවල වාසය කරන ඇනබීනා ඇසොල්ලේ කියන සයනොබැක්ටීරියාව අපිට නම් කරන්නට පුළුවන්. අපි ඉස්සෙල්ලම ඒක ලියමු. බොහෝ සයනොබැක්ටීරියාවන් නයිට්‍රජන් තිර කිරීම සිදු කරනවා. බොහෝ සයනොබැක්ටීරියාවන් නයිට්‍රජන් තිර කිරීම සිදු කරයි. නිදහස් වාසී නැත්නම් නිදැලි වාසී ලෙස නොස්ටොක්ද සහජීවීන් ලෙස ඇසොල්ලා ජලජ පර්ණාංග පත්‍රවල හමුවන ඇනබීනා දැක්විය හැකිය. ඒවගේම දරුවනේ මේ නයිට්‍රජන් තිර කිරීම සඳහා මොවුන්ට විශේෂිත සෛල වර්ගයක් තියෙනවා. ඒවට කියන්නේ හෙටරොසිස්ට කියලා. මේ හෙටරොසිස්ට කියන විශේෂිත සෛල වර්ගය තුල නයිට්‍රජන් තිර කිරීම උත්ප්‍රේරණය කරන නයිට්‍රජනේස් කියන එන්සයිමය පවතිනවා. නයිට්‍රජනේස් එන්සයිම. අපිට ඒක ලියන්න පුළුවන්. නයිට්‍රජන් තිර කිරීම සඳහා විශේෂිත සෛල වර්ගයක් වන හෙටරොසිස්ට ඇත. හෙටරොසිස්ට පවති. නයිට්‍රජන් තිර කිරීම සඳහා විශේෂිත සෛල වර්ගයක් වන හෙටරොසිස්ට මේ අයට පවතිනවා. ඒවා තුල නයිට්‍රජන් තිර කිරීම උත්ප්‍රේරණය කරන නයිට්‍රජනේස් නම් එන්සයිම පවතී. දැන් විශේෂත්වයක් තියෙනවා දරුවනේ මේ නයිට්‍රජනේස් එන්සයිමය ඔක්සිජන් වායුවට සංවේදීතාවයක් දක්වනවා. මේ නිසා ඔක්සිජන් වායුව නයිට්‍රජනේස් සමග ගැටුණොත් මේ නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය අඩපණ වෙනවා. ඒ නිසා ජලයෙන් වාතයෙන් ඒ වගේම අසල්වාසී ප්‍රභා සංශ්ලේෂී සෛල වලින් නිපදවන ඔක්සිජන් හෙටරොසිස්ට වලට විසරණය වීම වැළැක්වීම සඳහා ඒවායේ ඝනකම් ආවරණයක් බාහිරව පවතිනවා. හෙටරොසිස්ටේ පවතිනවා.
ඒකත් අපි ලියන්න ඕනේ. Nitrogen is oxygen වායුවට සංවේදී වේ. මේ නිසා ජලයෙන් වාතයෙන් හා අසල්වාසී ප්‍රභා සංශ්ලේෂී සෛල වලින් විසරණය වන ඔක්සිජන් ජලයෙන් වාතයෙන් හා අසල්වාසී ප්‍රභා සංශ්ලේෂී සෛල වලින් විසරණය වන ඔක්සිජන් හෙටරොසිස්ටයට ඇතුල්වීම වැළැක්වීම සඳහා එහි ඝනකම් ආවරණයක් ඇත. ඝනකම් ආවරණයක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා තමයි දරුවනේ සයනොබැක්ටීරියාන්ගේ නයිට්‍රජන් තිර කිරීම පිළිබඳව අපි දැනගත යුත්තේ. අපි එමුනම් ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. දරුවනේ අපි 11 වෙනි ප්‍රශ්නයට එමු. ඒකයිනිට පිළිබඳ සැකවින් විස්තර කරන්න. මේ ඒකයිනිට කියලා කියන්නේ සයනොබැක්ටීරියාන්ගේ හමු වන තවත් විශේෂිත සෛල වර්ගයක්. හරි? හෙටරොසිස්ට වගේම වෙනත් විශේෂිත සෛල වර්ගයක් තමයි මේ ඒකයිනිට කියලා කියන්නේ. ඒකයිනිට සංචිත ආහාර සහ ඝන බිත්ති දරන ඝනකම් බිත්ති දරන අක්‍රීය බීජාණු වර්ගයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අක්‍රීය බීජාණු වර්ගයක්. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි ලියමු. සයනොබැක්ටීරියාවන් තුල හමුවන සයනොබැක්ටීරියාවන් තුල හමුවන තවත් විශේෂිත සෛල ආකාරයක් ඒකයිනිට නම් වේ. තවත් විශේෂ සෛල ආකාරයක් ඒකයිනිට නම් වේ. හරි? එතකොට දරුවනේ මේ ඒකයිනිට විශේෂයෙන්ම සංචිත ආහාර සහ ඝන ප්‍රතිරෝධී බිත්ති දරන අක්‍රීය බීජාණු වර්ගයක්. මේවා සංචිත ආහාර හා ඝනකම් බිත්ති දරන අක්‍රීය බීජාණු වර්ගයක්. අක්‍රීය බීජාණු වර්ගයේ. දැන් විශේෂයෙන්ම නියඟයට සහ උෂ්ණත්වයට මේවා ප්‍රතිරෝධීතාවයක් දක්වනවා. ඒ කියන්නේ හොඳට ඔරොත්තු දෙනවා. නියඟයට උෂ්ණත්වයට හොඳට ඔරොත්තු දෙන්න පුළුවන්. ඒක ලියමු. නියඟයට හා උෂ්ණත්වයට අධික ප්‍රතිරෝධී තාවයක් පෙන්වයි. ඒ වගේම දරුවනේ අවසාන වශයෙන් කියන්න ඕනේ වර්ධක සෛල වියලී ගියත් මේ ඒකයිනිට පවතින නිසා මේවට නොනැසී පවතින්නට හැකියාවක් තියෙනවා. වර්ධක සෛල වියලී ගියත් ඒකයිනට වලට පුළුවන් නොනැසී තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගන්න. වර්ධක සෛල වියලී ගියද ඒකයිනිට මගින් නොනැසි පැවැත්ම
තහවුරු වේ. තහවුරු වේ. වර්ධක සෛල වියලී ගියද ඒකයි නිට මගින් නොනැසි පැවැත්ම මොනා වෙනවද? තහවුරු වෙනවා. විශේෂයෙන්ම දරුවනේ මේ කොයි වගේ අවදිවලද? විශේෂයෙන්ම අහිතකර පාරිසරික තත්ත්වවලදී තමයි මේ නොනැසි පැවැත්ම තහවුරු වෙන්නේ. ඒ නිසා මම මෙතනට එකතු කරනවා අහිතකර පාරිසරික තත්ත්වවලදී. දැන් අපි මේ පිළිතුරේ සාරාංශයට ආවොත් සයනොබැක්ටීරියම් තුල දකින්න ලැබෙන හමුවන තවත් විශේෂ සෛලාකාරයක් තමයි දරුවෝ ඒකයිනිට කියලා කියන්නේ. මේවා සංචිතාහාර සහ ඝන බිත්ති දරන ප්‍රතිරෝධී අක්‍රීය බීජාණු වර්ගයක්. විශේෂයෙන්ම කාටද අධිකව ප්‍රතිරෝධී වෙන්නේ? නියඟයට සහ අධික උෂ්ණත්වයට ප්‍රතිරෝධීතාවයක් දක්වනවා. වර්ධක සෛල වියලී ගියත් අහිතකර පාරිසරික තත්ත්වවලදී ඒකයිනිට මගින් තමයි නොනැසි පැවැත්ම තහවුරු කරන්නේ. නොනැසි පැවතීමට මොවුන්ට හැකියාවක් තියෙනවා. ඔන්න ඔය කාරණා තමයි ඒකයිනිට පිළිබඳව අපිට කියන්න තියෙන්නේ. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නයට 12 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. එහෙමනම් දරුවනේ අපි 12 වෙනි ප්‍රශ්නයට ප්‍රවේශ වෙමු. 12 වෙනි ප්‍රශ්නයේදී තියෙන්නේ දිලීර පිළිබඳ සැකෙවින් විස්තර කරන්න කියලා. දිලීර පිළිබඳව සැකෙවින් විස්තර කරන්න. දැන් අපි දන්නවා දිලීර කියන්නේ ශූන්‍යෂ්ටික ජීවීන් බව. ශූන්‍යෂ්ටිකයෝ. දිලීරවල ඒකසෛලිකයින් වගේම බහුසෛලික ආකාරات ඉන්නවා. දැන් ඒකසෛලිකයන් විදිහට කියන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ඊස්ට්. මේ ඊස්ට් කියලා කියන්නේ දරුවනේ මතක තියාගන්න ඕනේ මේක මෙයාගේ සැබෑ නාමය නෙමෙයිනේ. මේ ඊස්ට් කියන්නේ පොදු නාමයක් නැත්නම් වෙළඳ නාමයක්. දැන් ඊස්ට් කියන කෙනාගේ අපි පහසුවට ඊස්ට් කියලා කිව්වට එයාගේ ඇත්තම විද්‍යාත්මක නාමකරණය තමයි සැක්‍රොමයිසස් සෙරවිසි. සැක්‍රොමයිසස් සෙරවිසි. අපි ඊස්ට් ගැන මේ ශුද්ධ ජීව විද්‍යාව පාඩමේදී විශාල කරුණු ප්‍රමාණයක් ඉදිරියේදීත් සාකච්ඡා කරන්නට තියෙනවා. විශේෂයෙන්ම කර්මාන්තවලට මොවුන්ගේ භාවිතය ගැන අපි සාකච්ඡා කරනවා. එතකොට ඊස්ට් වගේ ඒකසෛලික සමාජිකයෝ වගේම පුස්වැනි බහුසෛලික ආකාරات අපිට දකින්න පුළුවන් මේ දිලීර රාජධානිය තුල. ඒතර අපි ක්‍රමක්‍රමිකව කරුණු ටික ගොනු කරමු. පළවෙනි කාරණාව විදිහට ලියන්න පුළුවන් ශූන්‍යෂ්ටික ජීවීන් වේ. මේක අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ශූන්‍යෂ්ටික ජීවීන් වේ. ඒකට මම එකතු කරනවා ඒකසෛලික ආකාර මෙන්ම බහුසෛලික ආකාරات පවතී. ඒකසෛලික ආකාර වගේම බහුසෛලික ආකාරات තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඒක සෛලිකයන් ලෙස ඊස්ට් මෙයාගේ විද්‍යාත්මක නාමය සැකරොමයිසස් සෙරවිසි. මේ පැත්තේ මම ලියන්නම් සුළු නාමය සෙරවිසි A. ඒකසෛලිකයන් ලෙස ඊස්ට් ඒ වගේම බහුසෛලිකයන් ලෙස පුස් වර්ග දැක්විය හැක. ඒකසෛලිකයන් විදිහට ඊස්ට් වගේම බහුසෛලිකයන් විදිහට පුස් වර්ග අපිට උදාහරණ වශයෙන් කියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. දැන් සමහර බහුසෛලික දිලීර හතු නැත්තම් බිම්මල් නිර්මාණය කිරීමට දායක වෙනවා. අපි කියන්නේ ඇගරිකස්ලා මතකනේ. ඒ අයව නිර්මාණය කරන්නත් දායක වෙනවා. සමහර බහුසෛලික දිලීර මගින් හතු නැත්තම් බිම්මල් ඇතිවේ. හතු එහෙම නැත්තම් බිම්මල් ඇතිවීමකුත් සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා දිලීරවල සෛල බිත්තියේ නිර්මාණය වෙලා තියෙන කයිටින් කියන නයිට්‍රජනීය පොලිසැකරයිඩේ.
ඒක ගැනත් අපි අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. අපි ඒ කරුණ ලියමු. සෛල බිත්ති කයිටින් නැමැති පොලිසැකරයිඩේ සමන්විත වේ. සෛල බිත්ති කයිටින් කියලා හඳුන්වන පොලිසැකරයිඩයෙන් තමයි සමන්විත වෙන්නේ. මේක මතක තියාගන්න ඕනේ නයිට්‍රජනීය පොලිසැකරයිඩයක්. නයිට්‍රජනීය පොලිසැකරයිඩයක්. ඊළඟට තව මොනවද අපිට දිලීර ගැන කතා කරන්න තියෙන්නේ? දරුවනේ අපිට කියන්න පුළුවන් මේ දිලීර සූත්‍රිකාමය ස්වභාවයකින් අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම මේ බහුසෛලික දිලීර සූත්‍රිකාමය ස්වභාවයකින් දකින්න පුළුවන්. ඒ වගේ සූත්‍රිකා සමූහයක් එකතු වුනහම අපි ඒකට කියන්නේ දිලීර ජාලයක් නැත්තම් මයිසීලියමක් කියලා. මයිසීලියමක්. බහුසෛලික දිලීර සූත්‍රිකාමය ආකාරයෙන් පවතී. මෙවැනි දිලීර සූත්‍රිකා දැන් දරුවනේ මේ වගේ දිලීර සූත්‍රිකාවලට කියන විශේෂ නමක් අපි මේක ජෛව විවිධත්වයේ පාඩමේදීත් කිව්වා. ඒ තමයි හයිෆා කියලා කියනවා. ඒ වගේ දිලීර සූත්‍රිකා විශාල ප්‍රමාණයක් එකතු වෙලා හැදෙන ජාලයට දිලීර ජාලයට කියන්නේ මයිසීලියම කියලා. එතකොට මෙවැනි දිලීර සූත්‍රිකා හයිෆා නම් වේ. දිලීර සූත්‍රිකා ජාලය නිර්මාණයට මෙම දිලීර සූත්‍රිකා දායක වේ. දිලීර සූත්‍රිකා ජාලය මයිසීලියම නම් වේ. මේ දිලීර සූත්‍රිකා ජාලය දරුවනේ හඳුන්වන්නේ මයිසීලියම කියලා. මයිසීලියම කියලයි දිලීර සූත්‍රිකා ජාලය හඳුන්වන්නේ. ඒ වගේම මේ දිලීර සූත්‍රිකා හරස් ආවාර මගින් සෛලවලට බෙදෙනවා. ඒ වගේ මේ හැම සෛලයකම න්‍යෂ්ටියක් අපිට දකින්න පුළුවන් වෙනවා. දිලීර සූත්‍රිකා හරස් ආවාර මගින් සෛලවලට බෙදී යයි. එතකොට මේ හරස් ආවාර සහිත දිලීර සූත්‍රිකා අපි හඳුන්වනවා සාවාර සූත්‍රිකා කියලා. සාවාර. හරස් ආවාර නැත්තම් කියන්නේ නිරාවාර කියලා. දිලීර සූත්‍රිකාවල හරස් ආවාර පවතී නම් සාවාර සූත්‍රිකා නම් වේ. හරස් ආවාර නොමැති නම් නිරාවාර සූත්‍රිකා වේ. දැන් ඔය හරස් ආවාර නැත්තම් දිලීර සූත්‍රිකාවේ විශාල වශයෙන් න්‍යෂ්ටි දකින්න පුළුවන්. ඇයි සෛල වලට බෙදලා නැහැනේ. එතකොට න්‍යෂ්ටි ගොඩාක් තියෙනවා. හරස් ආවාර නැහැ. එතකොට නිරාවාරයි. ඒ වගේම මේවට කියනවා සංසෛලීය සූත්‍රිකා නැත්තම් සංසෛලික සූත්‍රිකා කියලා කියනවා. මේවා සංසෛලික සූත්‍රිකා නම් වේ. ඒවා බහු න්‍යෂ්ටිකයි. දැන් දරුවනේ මේ සමහර පුස් වර්ග මේ වගේ දිලීර සූත්‍රිකා සහිත මයිසීලියම් සාධනෝ ඒවායේ හරස් ආවාර තියෙනවා.
තවත් පුස් වර්ග කීපයක් ඉන්නවා ඒවල හරස් ආවාර නැහැ. නිරාවාර සූත්‍රිකා නැත්නම් සංසෛලික සූත්‍රිකා විදිහට තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒකත් අපි ලියමු. ඇතැම් පුස් වර්ග මයිසීලියම් සාධන අතර හරස් ආවාර නොදරන දිලීර සූත්‍රිකා සාධන පුස් වර්ග පවතී. ඊළඟ කාරණාව තමයි දරුවනේ මේ හරස් ආවාරවල සිදුරු තියෙනවා. විශේෂයෙන්ම නියෂ්ටිය ඒ වගේම රයිබසෝම වගේ ඉන්ද්‍රිකාවලට ගමන් කිරීම චලනය සඳහා අපිට දකින්න පුළුවන් සිදුරු සහිත ස්වභාවයකුත් හරස් ආවාරවල මයිටොකොන්ඩ්‍රියා වලටත් යන්න පුළුවන්. ආවාරවල පවතින සිදුරු නිසා මයිටොකොන්ඩ්‍රියා නියෂ්ටිය ඒ වගේම රයිබසෝම වැනි උපසෛලීය ව්‍යුහවලට චලනය විය හැක. ඒ වගේම දරුවනේ දිලීර කියන්නේ රසායනික විෂම පෝෂී. ඒවා අවශෝෂණ විෂම පෝෂී පෝෂණ ක්‍රමයක් තමයි මේ අය පෙන්වන්නේ. රසායනික විෂම පෝෂීන් මේ අය අවශෝෂණ පෝෂණ ක්‍රමයක් විෂම පෝෂී පෝෂණ ක්‍රමයක් පෙන්වනවා. ඒ වගේම මෘතෝපජීවී පෝෂණ ආකාරයකුත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම දිලීර වලට පුළුවන් බහිස්සයිලික එන්සයිම ශ්‍රාවය කරලා මල කාබනික ද්‍රව්‍ය මැරුණු ශාක සත්ව දේහවල තියෙන ඒ කාබනික ද්‍රව්‍ය ජීර්ණය කරලා නැත්නම් ජල විච්ඡේදනය කරලා කුඩා සරල අණු බවට පත් කරන්න. ඒවයින් කොටසක් ඔවුන් අවශෝෂණය කරගන්න ඔවුන්ගේ පෝෂණය සඳහා. ඉතින් ඒ නිසාම පරිසර පද්ධතිවලදී වියෝජකයන් ලෙස වැදගත් කාර්යභාරයක් මොවුන් ඉෂ්ට කරනවා. ඒ වගේම පරිසර පද්ධතිවල අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය චක්‍රීකරණ ක්‍රියාවලියට වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන කාණ්ඩයක් තමයි දිලීර කියන්නේ. ඔන්න ওই කාරණා ටිකත් අපි මේ පිළිතුරට ගොනු කරන්න ඕනේ. දිලීර රසායනික විෂම පෝෂීන් වේ. දිලීර කියන්නේ රසායනික විෂම පෝෂීන්. අවශෝෂණය මගින් ආහාර ලබා ගනී. අවශෝෂණය මගින් තමයි මේගොල්ලන් ආහාර ලබා ගන්නේ. ඊළඟ කාරණාව තමයි අපිට කියන්න පුළුවන් මෘතෝපජීවී පෝෂණ ක්‍රමයකුත් මොවුන් පෙන්වනවා කියන එක. මෘතෝපජීවී පෝෂණ ක්‍රමයක්ද මොවුන් දක්වයි. මෙහිදී මල ශාක හා සත්ව දේහ මතට බහිස්සයිලික එන්සයිම ශ්‍රාවය කර එහි වූ සංකීර්ණ කාබනික සංයෝග සරල අණු බවට ජල විච්ඡේදනය කරයි.
මේ අනුව පරිසර පද්ධතිවල වියෝජකයන් ලෙසත් ක්‍රියා කරනවා. මේ අනුව පරිසර පද්ධතිවල වියෝජකයන් ලෙසද ක්‍රියා කරයි. පරිසර පද්ධතිවල වියෝජකයන් විදිහට මේ සමාජිකයෝම ක්‍රියා කරනවා. ඒ වගේම අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය චක්‍රීකරණ ක්‍රියාවලියට මොවුන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අත්‍යවශ්‍ය රසායනික මූලද්‍රව්‍ය චක්‍රීකරණය සඳහාද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. වැදගත් කාර්යභාරයක් මේ සමාජිකයෝ ඉෂ්ට කරනවා. ඒ වගේම දිලීර පරපෝෂී පෝෂණ ක්‍රම වගේම අන්‍යෝන්‍යාධාරී පෝෂණ ක්‍රමත් පෙන්වනවා. දැන් ශාක සත්ව ව්‍යාධි ජනකයන් ලෙස ක්‍රියා කරමින් පරපෝෂීතාවයක් පෙන්වනවා. ඒ වගේම ලයිකන දිලීරක මූල වගේ සම්බන්ධතා මගින් අන්‍යෝන්‍යාධාරයත් මොවුන් පෙන්වනවා. ඉතින් අපිට ඒකත් ලියන්න පුළුවන්. පරපෝෂීන් ලෙස ක්‍රියා කරන පෝෂණ ක්‍රමද දිලීර වලට ඇත. දිලීර වලට ඇත. එහිදී ඔවුන් ශාක හා සතුන්ට ව්‍යාධි ජනකයින් ලෙස ක්‍රියා කරයි. එහිදී ඔවුන් ශාක හා සතුන්ට ව්‍යාධි ජනකයන් විදිහට ක්‍රියා කරනවා. හරි. ඒ වගේම අන්‍යෝන්‍යාධාරී පෝෂණ ක්‍රමත් තියෙනවා. ලයිකන දිලීරක මූල වගේ සම්බන්ධතාවලදී. ලයිකන දිලීරක මූලය වැනි අන්‍යෝන්‍යාධාරී පෝෂණ ක්‍රමද ඇත. ඒ වගේම දරුවනේ අපිට මේ දිලීරවල ප්‍රජනන ක්‍රියාවලිය ගැනත් පොඩි දෙයක් කියන්න තියෙනවා. මොකද්ද? දැන් අපි විශේෂයෙන්ම ගත්තොත් ඒකසෛලික දිලීර මේ අය ඛණ්ඩනය හෝ එය නැත්නම් අංකුරණය මගින් අලිංගිකව ප්‍රජනනය කරනවා. හැබැයි බහුසෛලික දිලීර පැහැදිලිවම බීජාණු නිපදවීම මගින් ලිංගිකව හෝ අලිංගිකව. එහෙම නැත්නම් ලිංගිකව හා අලිංගිකව ප්‍රජනනය කරනවා. මොකද අපි ඇස්කොමයිකොටා ගත්තොත් ඇස්කොමයිකොටා සමාජිකයන් ලිංගික බීජාණු නිපදවීමක් වගේම අලිංගික බීජාණු නිපදවීමකුත් කරනවා. ඔවුන් නිපදවන අලිංගික බීජාණු තමයි කොනිඩි බීජාණු, අස්ක බීජාණු තමයි ලිංගික බීජාණු. ඒකත් මතක් කරලා ලියන්න ඕනේ. එතන අපි මෙහෙම ලියමු. ඒකසෛලික දිලීර ඛණ්ඩනය හෝ අංකුරණය මගින් අලිංගිකව ප්‍රජනනය කරයි. බහුසෛලික දිලීර බීජාණු නිපදවීම මගින් ලිංගිකව හා හෝ අලිංගිකව ප්‍රජනනය කරයි. මෙන්න මේ කාරණා තමයි දරුවනේ ඔබේ පිළිතුරට ගොනු වෙන්න ඕනේ. මම මේ පිළිතුර ලිවීමේදී ශුද්ධ ජීව විද්‍යාවේ තියෙන දිලීර කාරණා විතරක්ම නෙමෙයි
අපි ජවිදත් ඉගෙනගත්ත දීර්වලට සම්බන්ධ කාරණාත් ඇතුළත් කරලයි මේ පිළිතුර ගොඩනැගුවේ. එමුන අපිට ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්නට පුළුවන්. බලන්න 13 වෙනි ප්‍රශ්නේ. ඒකසෛලික ප්‍රතිෂ්ඨාවන් පිළිබඳ සැකවින් විස්තර කරන්න කියනවා. දැන් ඒකසෛලික ප්‍රතිෂ්ඨාවන් ගත්තොත් මේ අය බහුරූපීයයි. හැඩයෙන් විවිධයි. බහුරූපීයයි, ඒ කියන්නේ විවිධ ස්වරූප වලින් ඉන්නවා, හැඩයෙන් විවිධයි. මේ අයගේ සංචරණ ව්‍යුහ විදිහට අපිට දකින්න පුළුවන් කශිකා තියෙනවා. උදාහරණයක් ගෙවුග්ලින. ව්‍යාජපාද තියෙනවා ඇමීබා. පක්ෂම දකින්න පුළුවන් පැරමීසියම් වගේ සමාජිකයෝ. අපිට ඒ කාරණා ටික දරුවනේ මුලින්ම ලියන්න පුළුවන්. හරි අපි ලියමු. ඒකසෛලික ප්‍රතිෂ්ඨාවන් බහුරූපීය වේ. බහුරූපීය වේ. මොවුන් හැඩයෙන් විවිධයි. මොවුන් හැඩයෙන් විවිධයි. බහුරූපීයයි, හැඩයෙන් විවිධයි. සංචරණය සඳහා විවිධ ව්‍යුහ පවතී. විවිධ ව්‍යුහ ඇත. මොනවද? කශිකා කාටද? එවුග්ලිනා. ඒ වගේම ව්‍යාජපාද. කවුද උදාහරණේ? ඇමීබා. ඒ වගේම පක්ෂම උදාහරණේ පැරමීසියම්. සංචරණය සඳහා භාවිතා වේ. ඒ වගේම මේ ඒකසෛලික ප්‍රතිෂ්ඨාවන් තනි තනිව හෝ ඝනාවාසී ලෙස අපිට පරිසරය තුල මුණ ගැහෙනවා. එකක් ලියන්න පුළුවන්. තනිව හෝ ඝනාවාසී ලෙස පරිසරයේ හමු වේ. තනි තනිව හෝ ඝනාවාසී ලෙස තමයි අපිට පරිසරය තුල මොවුන්ව දකින්න ලැබෙන්නේ. සමහර ආකාර සූත්‍රිකාමය ස්වරූපේනුත් මුණ ගැහෙනවා එකට සම්බන්ධ වෙලා. අපි ඒ කරුණත් ලියමු. සමහර ආකාර එකට සම්බන්ධ වී සූත්‍රිකා සාදයි. එකට සම්බන්ධ වෙලා සූත්‍රිකා හදනවා. ඊළඟ දරුවනේ මේ අයගේ පෝෂණ ක්‍රමය ගැන කියන්න පුළුවන්. ප්‍රභා ස්වයංපෝෂී, විෂමපෝෂී වගේම මිශ්‍රපෝෂී පෝෂණ ක්‍රම දරන සමාජිකයන් මේ ඒකසෛලික ප්‍රතිෂ්ඨාවන් තුලින් අපිට දැක ගන්න පුළුවන්. ප්‍රභා ස්වයංපෝෂී, විෂමපෝෂී හා මිශ්‍රපෝෂී පෝෂණ ක්‍රම දරන සමාජිකයන් ඒකසෛලික ප්‍රතිෂ්ඨාවන්ගේ ඇත. ඒකසෛලික ප්‍රතිෂ්ඨාවන්ගේ පවතී. ඒ වගේම ශ්වසනාකාර සැලකුවොත් ස්වායු, නිර්වායු, වෛකල්පිත නිර්වායු වගේ ශ්වසනාකාරත් අපිට දකින්න පුළුවන්. ස්වායු, නිර්වායු හා වෛකල්පිත නිර්වායු වැනි විවිධ ශ්වසනාකාර දරන සමාජිකයන් ඇත. දැන් සමහර ප්‍රතිෂ්ඨාවන්, ඒකසෛලික ප්‍රතිෂ්ඨාවන් ලයිකන නිර්මාණය කරමින් අන්‍යෝන්‍යාධාරීව ක්‍රියා කරනවා.
සමහර ප්‍රොටිස්ටාවන් ලයිකන සාදමින් අන්‍යෝන්‍යධාරීව ක්‍රියා කරයි. සමහර ප්‍රොටිස්ටාවන් ලයිකන සාදමින් අන්‍යෝන්‍යධාරීව ක්‍රියා කරනවා. විශේෂයෙන්ම සමහර ඇල්ගී වර්ග තමයි මේ තත්ත්වය පෙන්වන්නේ. එතකොට සමහර ඇල්ගී කියලත් මම මෙතනින් ලියන්නම්. සමහර ඇල්ගී ජීවීන් තමයි ලයිකන සාදමින් අන්‍යෝන්‍යධාරීව ක්‍රියා කරන්නේ. නැත්නම් සහජීවීව කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම දරුවනේ මොවුන් ජන්මානු නිපදවීම මගින් ලිංගිකව ප්‍රජනනය කරනවා. ඛණ්ඩනය මගින් අලිංගිකව ප්‍රජනනය කරනවා. අපිට ඒකත් ලියන්න පුළුවන්. මොවුන් ජන්මානු නිපදවීම මගින් ලිංගිකවද ඛණ්ඩනය මගින් අලිංගිකවද ප්‍රජනනය සිදු කරයි. මොවුන් ජන්මානු නිපදවීම මගින් ලිංගිකවත් ඒ වගේම ඛණ්ඩනය මගින් අලිංගිකවත් ප්‍රජනනය කරනවා. ඒ අනුව දරුවනේ අපිට ඒකසෛලික ප්‍රොටිස්ටාවන් පිළිබඳ සාකච්ඡා කරන්න තියෙන මෙන්න මේ කාරණා ටික. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙමු. හරි. එහෙමනම් දරුවනේ අපි 14 වෙනි ප්‍රශ්නෙට යොමු වෙමු. මොලිකියුටයන් පිළිබඳ සැකෙවින් විස්තර කරන්න. දැන් මොනවාද අපිට මොලිකියුටයන් ගැන කියන්න තියෙන්නේ? මුලින්ම කියන්න ඕනේ බැක්ටීරියා අධිරාජධානියට අයිති වන ප්‍රාග්න්‍යෂ්ටික කණ්ඩායමක් මොවුන්. මොවුන්ගේ කැපිපෙනෙන ලක්ෂණය තමයි මේ අයට සෛල බිත්තියක් නොමැති වීම. ඉතින් මොලිකියුටයින් ආකාර දෙකක් තියෙනවා. මයිකෝප්ලාස්මාවන් සහ ෆයිටෝප්ලාස්මාවන්. අපි ඊට පස්සේ මේ දෙන්න ගැන තමයි වෙන වෙනමම කරුණු කියන්නට ඕනේ. අපි ආරම්භයක් විදිහට මෙහෙම ලියමු. බැක්ටීරියා අධිරාජධානියට අයත්වන ප්‍රාග්න්‍යෂ්ටික කාණ්ඩයකි. බැක්ටීරියා අධිරාජධානියට අයත්වන ප්‍රාග්න්‍යෂ්ටික කාණ්ඩයකි. ඊළඟ දේ තමයි මොවුන්ගේ කැපී පෙනෙනම ලක්ෂණය වන්නේ මොවුන්ගේ කැපී පෙනෙනම ලක්ෂණය වන්නේ සෛල බිත්ති නොමැති වීමයි. සෛල බිත්ති නොමැති වීමයි. හරි. ඊළඟට මයිකෝප්ලාස්මාවන් සහ ෆයිටෝප්ලාස්මාවන් ලෙස දෙආකාරයක් පවතිනවා. මයිටෝප්ලාස්මාවන් සහ ෆයිටෝප්ලාස්මාවන් ලෙස ආකාර දෙකකි. මයිකෝප්ලාස්මාවන් සහ ෆයිටෝප්ලාස්මාවන් කියලා ආකාර දෙකක් තියෙනවා. ඉතින් දැන් අපි මයිකෝප්ලාස්මාවන් ගැන සාකච්ඡා කරමු. දරුවනේ මයිකෝප්ලාස්මාවන් බහුරූපීයයි. මේ අය ගෝලාකාර ඉඳලා සූත්‍රිකාකාර දක්වා හැඩයෙන් විවිධාකාරයි පුළුල් පරාසයක හැඩ පවතිනවා. මේ සමාජිකයන් කුඩාම ප්‍රාග්න්‍යෂ්ටිකයන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. කොයිම වෙලාවකවත් ආලෝක අන්වීක්ෂයකින් ඔබට පාසල් විද්‍යාගාරයේදී මේ අයව දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබට භාවිතා කරන්න වෙන්නේ අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් බව මතක තියාගන්න ඕනේ. අපි කාරණා ටිකක් ලියමු. මයිකෝප්ලාස්මාවන් බහු රූපීය වේ. මොවුන් ගෝලාකාර සිට
සූත්‍රිකාකාර දක්වා පුළුල් රූපීය විවිධත්වයක් පෙන්වයි. මේ අය ගෝලාකාර ඉඳලා සූත්‍රිකාකාර දක්වා පුළුල් රූපීය විවිධත්වයක් පෙන්නනවා. කුඩාම ප්‍රාග්ඥෂ්ටික කාණ්ඩයක් ආලෝක අන්වික්ෂයෙන් දකින්න බෑ. කුඩාම ප්‍රාග්ඥෂ්ටික කාණ්ඩයකි ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ නොහැක. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණක් දැකගත හැක. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණක් දැකිය හැක. දරුවනේ මේ අය කශිකා දරන්නේ නැහැ. කශිකා නොදරන ජීවීන් කාණ්ඩයක් තමයි මේ අය. සාමාන්‍යයෙන් බැක්ටීරියා අධිරාජධානියේ සමාජිකයන්ට කශිකා තිබුණට මේ අයට කශිකා නැහැ. අපි දන්නවා සයනොබැක්ටීරියාවන්ටත් කශිකා නැහැ කියලා. මේ සමාජිකයන්ටත් කශිකා නැහැ. කශිකා නොදරයි. මේගොල්ලන්ගේ ප්‍රජනන ක්‍රමය ගැන කිව්වොත් මේ අය ද්විකණ්ඩනය හෝ අංකුරණය මගින් තමයි අලිංගිකව ප්‍රජනනය කරන්නේ. ද්විකණ්ඩනය හෝ අංකුරණය මගින් අලිංගිකව ප්‍රජනනය කරයි. ඒ වගේම ශ්වසන ක්‍රමත් මේ අයගේ දකින්න පුළුවන්. ස්වායු හෝ වෛකල්පිත නිර්වායු ශ්වසන ක්‍රම මොවුන් පෙන්වනවා. ස්වායු හෝ වෛකල්පිත නිර්වායු ශ්වසන ක්‍රම පෙන්වයි. ස්වායු හෝ වෛකල්පිත නිර්වායු කියන ශ්වසන ක්‍රම මේ සමාජිකයන් පෙන්නුම් කරනවා. ඒ වගේම දරුවනේ මේ සමාජිකයන් බීජාණු සෑදීමක් නම් කරන්නේ නැහැ. බීජාණු සෑදීමක් කරන්නේ නැහැ. ඒ වගේම මොවුන්ගේ වර්ධනයට කාබනික වර්ධක සාධක විශාල වශයෙන් අවශ්‍යයි. මිනිසාට සහ සතුන්ට පරපෝෂී ජීවියෙක් විදිහටයි මොවුන් ක්‍රියා කරන්නේ. බීජාණු නොසාදයි. මොවුන්ට කාබනික වර්ධක සාධක විශාල වශයෙන් අවශ්‍යයි. මානවයාට සහ සතුන්ට පරපෝෂී ජීවීන් වේ. මානවයාට සහ සතුන්ට පරපෝෂී ජීවීන් විදිහටයි මයිකෝප්ලාස්මාවන් හඳුන්වන්නේ. දැන් මයිකෝප්ලාස්මාවන්ගේ ලක්ෂණ ටික අපි නැවත සාකච්ඡා කරොත් මේ අය බහුරූපීයයි. ගෝලාකාර සිට සූත්‍රිකාකාර දක්වා පුළුල් රූපීය විවිධත්වයක් පෙන්වනවා. කුඩාම ප්‍රාග්ඥෂ්ටික කාණ්ඩයක්. ආලෝක අන්වීක්ෂයෙන් දකින්න බෑ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණයි දකින්න පුළුවන් වෙන්නේ. කශිකා දරන්නේ නැහැ. ද්විකණ්ඩනය සහ අංකුරණය මගින් අලිංගිකව ප්‍රජනනය කරනවා. බීජාණු දරන්නේ නැහැ. ඒ වගේම මේ අයගේ ශ්වසන ක්‍රම විදිහට ස්වායු හෝ වෛකල්පිත නිර්වායු ක්‍රම භාවිතා කරනවා. කාබනික වර්ධක සාධක විශාල වශයෙන් මොවුන්ට අවශ්‍යයි. මානවයා සහ සතුන්ගේ පරපෝෂී ජීවියෙක් විදිහට මොවුන් අපිට මුණ ගැහෙනවා. ඒ තමයි මයිකෝප්ලාස්මාවන් ගැන අපි දැනගන්න ඕන කාරණා ටික. අපිට ෆයිටෝප්ලාස්මාවන් ගැනත් නොකිය බෑනේ. මේ පිළිතුර සම්පූර්ණ වෙන්න නම් ෆයිටෝප්ලාස්මාවන් ගැනත් අපි කරුණු සාකච්ඡා කරන්න ඕනේ. අපි නම් ෆයිටෝප්ලාස්මාවන්ට යමු. එමනම් දැන් අපි ෆයිටෝප්ලාස්මාවන් ගැනත් අපේ පිළිතුර ගොනු කරමු. දැන් ෆයිටෝප්ලාස්මාවන්
මයිකෝප්ලාස්මාවන්ට බෙහෙවින් සමානයි. ප්‍රමාණයනුත් මයිකෝප්ලාස්මාවන්ගේ ප්‍රමාණයටම සමානයි. දැන් මේ අයගේ හැඩය ගත්තොත් මේ අයත් ගෝලාකාර ඉඳලා සූත්‍රිකාකාර දක්වා විවිධ හැඩ පරාසයක් පවතිනවා. මේ සමාජිකයනුත් කශිකා දරන්නේ නැහැ. ආලෝක අන්වික්ෂයෙන් පේන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයෙන් විතරමයි පේන්නේ. කෘත්‍රිම මාධ්‍යවල මොවුන් වර්ධනය වීමක් සිද්ධ වෙන්නේත් නැහැ. විශේෂයෙන්ම අපිට මේ අයව දකින්න ලැබෙන්නේ ශාකවල ෆ්ලෝයම යුෂේ. ඒකට හේතුව තමයි මේ ෆයිටෝප්ලාස්මාවන් ශාක තමයි ආසාදනය කරන්නේ. දැන් මයිකෝප්ලාස්මාවන් ආසාදනය කරන්නේ මිනිසා සහ සතුන්ව. හැබැයි ෆයිටෝප්ලාස්මාවන් ආසාදනය කරන්නේ ශාක. ඒක තමයි මූලිකම වෙනස වෙන්නේ. හරි. අපි ලියමු. ෆයිටෝප්ලාස්මාවන් මයිකෝප්ලාස්මාවන්ට රූපීයව බෙහෙවින් සමාන වේ. ෆයිටෝප්ලාස්මාවන් මයිකෝප්ලාස්මාවන්ට රූපීයව බෙහෙවින් සමාන වේ. මොවුන් මයිකෝප්ලාස්මාවන්ට ප්‍රමාණයෙන්ද සමාන වේ. ඒ වගේම ගෝලාකාර සිට සූත්‍රිකාකාර දක්වා විවිධ හැඩ පවතිනවා. ගෝලාකාර සිට සූත්‍රිකාකාර දක්වා විවිධ හැඩ පවතී. ආලෝක අන්වික්ෂයෙන් නිරීක්ෂණය කළ නොහැක. එහෙනම් මේ අය පේන්නේ මොකෙන්ද? ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයෙන් පමණයි මේ අය දකින්න ලැබෙන්නේ. ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයෙන් පමණක් දැකිය හැක. මේ අය කශිකා නිර්මාණයක් මේ අයගේ දකින්න ලැබෙන්නේ නැහැ. කශිකා නොමැත. ඒ කාරණාවත් ලියන්න ඕනේ. කශිකා නැත. දැන් ප්‍රජනන ක්‍රමයත් මයිකෝප්ලාස්මාවන්ටම සමානයි. මේ අය ද්විකණ්ඩනය හෝ අංකුරණය මගින් තමයි ප්‍රජනනය කරන්නේ. ද්විකණ්ඩනය හෝ අංකුරණය මගින් අලිංගිකව ප්‍රජනනය කරයි. එතකොට ශ්වසන ක්‍රම අර විදිහම තමයි. ස්වායු හෝ වෛකල්පිත නිර්වායු කියන ශ්වසනාකාර තමයි පෙන්වන්නේ. ස්වායු හෝ වෛකල්පිත නිර්වායුක ශ්වසන ක්‍රම දරයි. කෘත්‍රිම මාධ්‍යවල මේ අය වර්ධනය වෙන්නේ නැහැ. කෘත්‍රිම මාධ්‍යවල වර්ධනය නොවේ. හොඳට මතක තියාගන්න ෆයිටෝප්ලාස්මාවන් ශාක ආසාදනය කරන්නේ. ෆයිටෝප්ලාස්මාවන් ශාක ආසාදනය කරයි. මේ නිසාම ෆ්ලෝයම යුෂයේ දැකගත හැකිය. ෆ්ලෝයම යුෂයේ මේ අයව දකින්න අපිට පුළුවන්කමක් තියෙනවා. දරුවනේ මේ සමාජිකයන් බොහෝ වෙලාවට සම්ප්‍රේෂණය වෙන්නේ පත්‍ර කීඩෑවන් කියන කෘමි විශේෂය මගින්. පත්‍ර කීඩෑවන් මගින් තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. මේ නිසාම මේ අයට පත්‍ර කීඩෑවන් පුල වගේම ශාක දේහය තුලත් ප්‍රජනනය කරන්න පුළුවන්. අපි ඒ කාරණාත් ලියමු. පත්‍ර කීඩෑවන් මගින්
බොහෝ විට සම්ප්‍රේෂණය වේ. එබැවින් පත්‍ර කීඩෑවන් තුළ සහ පත්‍ර කීඩෑවන් තුළ හා ශාක දේහය තුළ මොවුන් ප්‍රජනනය කරයි. පත්‍ර කීඩෑවන් මගින් බොහෝ වෙලාවට මේ අය සම්ප්‍රේෂණය වෙනවා. මේ නිසාම පත්‍ර කීඩෑවන් තුළ සහ ඒ වගේම ශාක දේහය තුළ තමයි මේ සමාජිකයන් ප්‍රජනනය කරන්නේ. ඒ අනුව දරුවනේ ෆයිටෝප්ලාස්මාවන් සම්බන්ධයෙන්ුත් අපි සියලුම කාරණා සාකච්ඡා කරලා පිළිතුරු ලියලා අවසන්. ඒ අනුව ශුද්‍ර ජීවීන්ට සම්බන්ධව මූලික ශුද්‍ර ජීව විද්‍යාව යටතේ අපි හදාරන මේ විෂය කරුණු සාකච්ඡා කරන පරිච්ඡේදවල අද අපි කතා කරේ සම්පූර්ණයෙන්ම ප්‍රශ්න සාකච්ඡාවක්. මේ පරිච්ඡේදය තුලදී අපි ප්‍රශ්න 14ක් සාකච්ඡා කළා. ඒ ප්‍රශ්න 14 තුලින් ශුද්‍ර ජීවී ආකාරවලට සම්බන්ධ බැක්ටීරියාවන් ගැන, සයනොබැක්ටීරියාවන් ගැන, ඒ වගේම ඒකසෛලික ප්‍රොටිස්ටාවන්, දිලීර, මොලිකියුටයින් වගේ ශුද්‍ර ජීවී ආකාර පිළිබඳව සාකච්ඡා කළා. දැන් මින් පසුව අපි ඊළඟ පරිච්ඡේදයකදී සාකච්ඡා කරන්නේ මේ ශුද්‍ර ජීව විද්‍යාවේදී හදාරනු ලබන හැබැයි අජීවීන් කියලා සලකනු ලබන කාණ්ඩ කීපයක් ගැන. ඒ තමයි වෛරස, වෛරොයිඩ සහ ප්‍රියෝන ගැන. ඒවට සම්බන්ධ ප්‍රශ්නාවලියකුත් අපි සාකච්ඡා කරන්නට නියමිතයි. එhmenan ඒ කොටසත් එක්ක නැවත මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබ දවසක්.